දේවාලේ ගම කණ්ඩේ ගෙදර පුත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමීන් වහන්සේ විසින් මීතිරිගල නිස්සරණ වනසෙනසුනේදී නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වන ලද දේශනා මාලාවේහි දුර්වල ශ්‍රවණ තත්වයේ ගැන සලකා එම ස්වාමීන් වහන්සේ විසින්ම නිවනේ නිවීම ග්‍රන්ථමාලාව ඇසුරින් මෙසේ නැවත තැටිගත කරන ලද බව කරුණාවෙන් සැලකුව මැනවි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒතං සංසං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදීපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. මේ ශාන්තය මේ ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදීන් අතහැර දැමීම තණ්හාව ක්ෂය කිරීම නොයල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බානය. අතිපූජනීය මහෝපාධ්‍යාය මාහිපාණන් වහන්සේ ප්‍රධාන ගරුතර යෝගාවචර මහා සංඝරත්නයන් අවසරයි. නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ 12 වන දේශනයයි මේ. කාලයේ වැල්ලෙන් වැසී ගිය බෞද්ධ දර්ශනයේ ඊතා ගැඹුරු අංශයක් හෙළි කර ගැනීමට උපකාර වන පపంచ නිප්පపంచ යන පද දෙක පසුගිය දේශනයේ ආරම්භයේදී අපි මතු කරගත්තා. මධුපිණ්ඩික සූත්‍රයෙන් ආරම්භ කළ අර්ථ විවරණයේදී අපට මෙතෙක් අපට පැහැදිලි වුණේ මේ ප්‍රපංච යන්න ඉන්ද්‍රිය ඥානයේ එක්තරා ඕලාරික අවස්ථාවක්, මෝරාගී අවස්ථාවක් පෙන්눔 කරන වචනයක් බවයි. සාමාන්‍යයෙන් භාෂා ව්‍යවහාරයේදී දිග්ගැසීම, විස්තර කිරීම, වචන වැඩිපුර යෙදීම යන අර්ථ ඇති ප්‍රපංච යන පදය ඉන්ද්‍රිය ඥානය පිළිබඳව යෙදෙනකොට ඊට වඩා විශේෂ අර්ථයක් පෙන්눔 කරන බව අපට මධුපිණ්ඩික සූත්‍රයෙන් පෙනී ගියා. ඉන්ද්‍රිය ඥානය පිළිබඳව කල්පනා කරලා බලනකොට මේ ප්‍රපංචයෙන් කෙරෙන්නේ සංඥා මත පිහිටලා විතර්ක කරලා ඒ විතර්ක උඩ ප්‍රපංච කිරීම නිසා අතීත වර්තමාන අනාගත කියන කාලත්‍රයට අයත් ඒ ඉන්ද්‍රිය ආරම්මණයන් පිළිබඳව ඇති වෙන ප්‍රපංච සංඥා සංඛාන නැති දෙයක් ඒ ඉන්ද්‍රිය ඥානයේ මෙහි වූ පුද්ගලයාව මැඩපත් වෙන බව යටපත් කරන බව මධුපිණ්ඩික සූත්‍රයෙන් අපට පෙනී ගියා. මෙයින් අපට තේරෙනවා ඉන්ද්‍රිය ඥානය නිසා මිනිසියෙකු තුළ ඇතිවන යම්කිසි මෝහණය ඉහවහායාම ව්‍යාකූල තත්ත්වයක් මේ ප්‍රපංච යන වචනින් හැඳින්වෙන බව. අටුවාචාරින් වහන්සේලා මේ වචනයට අර්ථ කීමේදී බොහෝ විට උපකාර කරගත්තේ පමත්ත පමාද මදන යන වචනයි. කේනට්ඨේන ප්‍රපංචෝ මත්ත පමත්තාකාර පාපනට්ඨේන. මේ එක තැනක දෙන විවරණයක්. කවර අර්ථයකින් ප්‍රපංච වේද? මත් වූ අතිශයින් මත් වූ ආකාරයකට පමුණුවන අර්ථයෙන් කියලා ඒ විදිහට විවරණය කරනවා. තවත් තැනක කියනවා පపంచිතාච හොಂತಿ පමත්තාකාරප්පත්තා. ප්‍රපංච වූවාහු වෙති. එනම් ප්‍රමත්ත තත්වයට අතිශයින් මත් වූ තත්වයටපත් වූවාහු වෙති. එහෙම නැත්නම් සමහර අවස්ථාවල කියනවා මදනාකාර සංඨිතෝ කිලේශ පపంచෝ කියලා. මත් කරන ආකාරයෙන් පිහිටි කෙලෙස් පపంచය කියලා. ওই විදිහට තේරුම් කරනවා. බැලු බැලමට මේ පపంచ කියන පදේ පමාද කියන වචනයට සමානයි. සමානාර්ථවත් හැටියට සලකන්න පුළුවන්. නමුත් එක්තරා ආසියම් අර්ථ ભેදයක් තිබෙනවා. පමාද කියන වචනයෙන් හැඟෙන්නේ මූලික නිරුක්ති වශයෙන් බැලුවත් අතිශයින් මත් වීම කියන අදහසයි මූලිකව තියෙන්නේ. එයින් අපට හැඟෙන්නේ මත් වීම නිසා ඇති වෙන නිෂ්ක්‍රියත්වයක්. එහෙම නැත්නම් අකර්මණ්‍ය භාවයක්. වැඩ කරගන්න බැරි බවක් වගේ හැඟෙනවා මේ ප්‍රමාද කියන වචනේ. ඒ නිසා සාමාන්‍යයෙන් සිදුවෙන්නේ කළ යුතු වැඩේ පැහැර හැරීමක්. එහෙම නැත්නම් මතවසු වීමක්. ඒ ප්‍රමාදයෙන් වනදී. නමුත් අපි කලින් දැක්ුවා පపంచ කියන වචන නිරුක්ති වශයෙන් බලනකොට විහිදී යාම විස්තරයේ වචන වැඩිපුර යෙදීම යන කියන අදහස තියෙන නිසා ඒ වචනේ එයින් අපට හැඟෙන්නේ නැහැ නිෂ්ක්‍රියත්වයක්. ඒ කියන්නේ අකර්මණ්‍ය බවක් හැඟෙන්නේ නැහැ. ඒ වෙනුවට අපිට හිතා ගන්න තියෙන්නේ යම්කිසි අනිසි මඟක යාමක් නිසා. නිසි මඟ අතහැරලා අනිසි මඟක යාමක් නිසා, නොමඟ යාමක් නිසා බලාපොරොත්තු වන අර්ථයට නොපැමිණීම කියන එකයි.
අපි මේක පොඩි උපමාවකින් තේරුම් කරන්න බලමු. පමාද ප්‍රපංච කියන දෙකේ අර්ථ වෙනස. දැන් අපි කොළඹ යන කෙනෙකුට හදිසි පණිවිඩයක් ගෙන යන්න දුන්නාම ඒ තැනැත්තා ළඟම ඇති මත්පැන් හලට ගිහිල්ලා මත්පැන් බීලා පැත්තකට වෙලා නිදාගත්තොත් අන්න ප්‍රමාදය. එහෙම නැතුව මේ තැනැත්තා කොළඹට යන කෙටි පාර තියෙද්දි වෙන වංකගිරි මාර්ගයකින් මහ වටරවුම් මාර්ගයකින් ගිහිල්ලා අන්තිමට නුවරට ගියොත් අන්න පපංචය. ඔන්න ඔය විදිහට ප්‍රමාද ප්‍රපංච කියන වචන දෙකේ සියුම් අර්ථ ભેදයක් තියෙනවා. මේ අපි දැක්වූ උපමාවට තරමක් කිට්ටු කරන්න පුළුවන් නිදර්ශන වශයෙන් දැක්විය හැකි ගාථා යුගලය අපට හමු වෙනවා අංගුත්තර නිකායේ චක්කනිපාතයේ. යෝ පපංචං අනුයුක්තෝ පපංචාභිරතෝ මගෝ විරාධීසෝ නිබ්බානං යෝගක්ඛේමං අනුත්තර. යෝච පපංචං හිත්වාන නිප්පංච පදේ රතෝ ආරාධීසෝ නිබ්බානං යෝගක්ඛේමං අනුත්තර. මේ පළවෙනි ගාථාවේ අදහස යෝ පපංචං අනුයුක්තෝ පපංචාභිරතෝ මගෝ යම් මෝඩ පුද්ගලේ ප්‍රපංචෙහි යෙදුනේද ප්‍රපංචෙහි අලුනේ වේද හිතෙම අනුත්තර යෝගක්ඛේම නම් වූ නිවනින් ඈත්තේ. දෙවෙනි ගාථාව යෝච පපංචං හිත්වාන නිප්පංච පදේ රතෝ නමුත් යම් කෙනෙක් ප්‍රපංචය අතහැරලා නිප්පංච මාර්ගයේ ඇලුනේ වේද ඒ තැනැත්තා අනුත්තර යෝගක්ඛේම නම් වූ නිවනට පැමිණෙනවා ලං වෙනවා. මෙන්න මේ විදිහට අපිට තේරුම් ගන්න පුළුවනි මේ ප්‍රපංච ප්‍රමාද කියන වචන දෙකේ යම්කිසි වෙනසක් තිබෙන බව. ඒ වගේම අටුවාවල බොහෝ විට මේ ප්‍රපංච කියන එක ඊටාම සරල අන්දමින් තෝරන්නේ. තණ්හා මාන දිට්ඨි වලට කියන වෙනත් නමක් හැටියට. තණ්හා දිට්ඨි මානානම් ඒතන් අධිවචන. ওই විදිහට දක්වනවා. ප්‍රපංච කියන එක තෘෂ්ණා මාන දෘෂ්ටි කියන ඒ ප්‍රධාන කෙලෙස් තුනට අධිවචනයක්. වෙනත් වචනයක් හැටියට තෝරනවා. නමුත් එයින්ම ප්‍රපංච කියන වචනේ අර්ථය තේරුණා නොවේ. ඒවා නිදසුන් තමයි කාරණයක් ඇත්ත. අක්නිසාද මදුපිණ්ඩික සූත්‍රයෙන්ම අපට පෙනී ගියා. ඒ සූත්‍රයේ සඳහන් වුණා අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජ්ජෝසේතබ්බං කියලා වචන තුනක්. අභිනන්දිතබ්බං කියන්නේ සතුටු විය යුත්තක්. අභිවදිතබ්බං කියන්නේ කියාපෑ යුත්තක්. අජ්ජෝසේතබ්බං කියන්නේ බැඳී රැඳී සිටිය යුත්තක්. මේ වචන තුන යොදන්නේ සූත්‍රවල බොහෝ විට තණ්හා මාන දිට්ඨි කියන කෙලෙස් තුන හැඳින්වීමට. ඒතන් මම කියලා තණ්හා වශයෙන් සතුටු වීම. අභිනන්දිතබ්බ. යේසු වහන් අස්මි මේ මම වෙමි කියලා මාන වශයෙන් කියාපෑමක්. අභිවදිතබ්බ. යේසු මේ ආත්මය මේ මගේ ආත්මයයි කියලා දෘෂ්ටි වශයෙන් බැඳී සිටීමක්. අජ්ජෝසීතබ්බ. එතකොට මේ අටුවාවේ තණ්හා මාන දිට්ඨි ආශ්‍රයෙන් ප්‍රපංච යන වචනේ තෝරන එක බොහෝ දුරට සහේතුකයි. නමුත් මෙතන විශේෂත්වයක් හැටියට දක්වන්න තිබෙන්නේ මේ ප්‍රපංච කියන වචනේ අර මූලික අර්ථය අනුවම සංකල්ප විතර්ක මගින් කෙනෙකුගේ සිතුවිලි දියලා අතුයිති විහිදා පැතිරි ආකූල ව්‍යාකූල වන බව මේ ප්‍රපංච කියන වචනේ හැඟෙනවා. ඒක තමයි අර ප්‍රපංච සංඥා සංඛාවලට අර පුද්ගලයාට වෙනවා කියලා කියන්නේ. මෙතනදී අපට උපකාර වෙනවා මේ සංඛා කියන වචනේ අර්ථය තේරුම් ගැනීම. මේ සංඛා කියන වචනේ අටුවාවේ තෝරන්නේ පපංච සංඥා සංඛාති එත්ත කොට්ඨාසා කියලා සංඛා කියන වචනේ තෝරන්නේ කොටස කියන එකෙන් කොට්ඨාසා. එහෙම ගත්තොත් පපංච සංඛා කියලා කියන්නේ පපංච කොටස්. 아무තු තේරුමක් නැහැ ඒ සංඛා කියන වචනේ එහෙම ගත්තොත්. නමුත් මේ පපංච සංඥා සංඛා පපංච සංඛා ආදී පද සූත්‍රවල යෙදෙන ආකාරය ගැන හොඳට පරීක්ෂා කරලා බැලුවොත් මේ කොටස් කියන අර්ථයට වඩා යම්කිසි ගැඹුරු අර්ථයක් මෙතන තියෙනවා. අපි දන්නවා සංඛා සමඤ්ඤා පඤ්ඤාති කියන්නේ පර්යාය පද. සමානාර්ථවත් පද. සංඛා සමඤ්ඤා පඤ්ඤාති මේ වචන තුනෙන් පඤ්ඤාති කියන වචනය කාටත් පැහැදිලි වචනයක්. ප්‍රඥප්තිය යමක් හැඳින්වීමට දෙන නම. මේ ප්‍රඥප්ති කියන වචනේ ආශ්‍රයෙන් ගත හැකි තව පද දෙකක් තමයි සංඛා සමඤ්ඤා කියන්නේ. සංඛා කියලා කියන්නේ ගණන් ගනු ලැබීම, කිනීම. සමඤ්ඤා කියන්නේ එකමුතුව හැඳින්වීම. ගිනීම, හැඳින්වීම, පැනවීම ඔය වචන තුන බොහෝ දුරට ලෝක ව්‍යවහාර පිළිබඳව යෙදෙන වචන තුනක්. සංඛා සමඤ්ඤා පඤ්ඤාති. එතකොට අපිට මේ පපංච පිළිබඳ ප්‍රශ්නයට කෙලින්ම අදාළ කරගත හැකි යන්න මේ වටිනා උද්දෘත පාඨයක් ලැබෙනවා සංයුත් සංගී ඛණ්ඩ සංයුත්තේ නිරුත්තිපත සූත්‍රය. ඊටාම වටිනා සූත්‍රයක්. තයෝ මේ භික්කවේ නිරුත්තිපතා අධිවචනපතා පඤ්ඤාතිපතා අසංකින්න පුබ්බාන සංකීයන්ති න සංකීයසන්ති අපපති කුට්ඨා සමනේහි බ්‍රාහ්මණේ විඤ්ඤෝ. කතමේ තයෝ
යම් භික්කවේ රූපං අතීතං නිරුද්ධං විපරිණතං අහෝසීති තස්ස සංඛා අහෝසීති තස්ස සමඤ්ඤ අහෝසීති තස්ස පඤ්ඤති නතස්ස සංඛා අත්ථීති නතස්ස සංඛා භවිෂති इति. ඔය විදිහට සූත්‍රය යන්නේ. අපි දැනට මේ ප්‍රකාශ කළ ටික පරිවර්තනය කරන්න බලමු. තයෝ මේ භික්කවේ නිරුක්තිපතා අධිවචනපතා පඤ්ඤාතිපතා. මහණෙනි මේ නිරුක්ති මාර්ග තුනක්, අධිවචන මාර්ග තුනක්, ප්‍රඥප්ති මාර්ග තුනක් තිබෙනවා. ඒවා ගැන විශේෂයෙන් කියලා තියෙන්නේ මොකද්ද? අසංකින්න, අසංකින්න පුබ්බා, නසංකීයන්ති. නසංගීයසන්ති අපපතිකුට්ඨා සමනේ බ්‍රාහමණෙහි විඤ්ඤෝහි. නුවණැති මහණ බමුණන් කවදාවත් මිශ්‍ර කරන්නේ නැති, කලවම් කරන්නේ නැති, අතීතේ කවලම් කරගත් නොගත්, දැන් කවලම් කර නොගන්නා, අනාගතේ කවලම් කරගන්නේ නැති, ඒ වගේම පිළිකුල් වශයෙන් ඉවත නොදෙමිය යුතු විදිහේ ව්‍යවහාර මාර්ග තුනක් තිබෙනවා. මොනවද මේ ව්‍යවහාර මාර්ග තුන? යම් භික්කවේ රූපං අතීතං නිරුද්ධං විපරිණතං අහෝසීති තස්ස සංඛා අහෝසීති තස්ස සමාන අහෝසීති තස්ස පඤ්ඤාති. මහණෙනි යම් රූපයක් ඉක්ම ගියේද, නිරුද්ධ වූයේද, වෙනස් වූයේද, ඒ ගණන් ගනු ලැබෙන්නේ අහෝසි කියන ක්‍රියාපදයෙන්. විය. අහෝසි කියලා පාලියෙන් කියන්නේ විය කියන එක. අහෝසීති තස්ස සංඛා අහෝසීති තස්ස සමාන අහෝසීති තස්ස පඤ්ඤාති න තස්ස සංඛා අත්ථීති නතස්ස සංඛා භවිෂති. ඒකට ව්‍යවහාර කරන්නේ නැහැ අත්ථි කියලා. ඒකට ව්‍යවහාර කරන්නේ නැහැ භවිෂති කියලා. ඒ කියන්නේ යම් රූපයක් ඉක්ම ගියාද ඊට දෙන ව්‍යවහාරය අහෝසි කියන එකයි. ඉක්ම ගියා කියලා කියන මිසක් ඒක තියෙනවා කියලා කියන්නේ නැහැ. ඒක වන්නේ කියලා කියන්නේ නැහැ. මේ කියන්නේ කාලත්‍රයේ පරිලවණ නොගත යුතු බවයි. මේ විදිහට දිගටම මේ සූත්‍රය යනවා. ඒ අතීත වූ රූපයට අතීත ක්‍රියාපදය යොදන්නේ. අතීත දෙයක් තියෙනවා කියලා හිතාගන්නේ නැහැ. අනාගත දෙයක් තියෙනවා කියලා හිතාගන්නේ නැහැ. ඊයේ දේ ගියා. තිබුණ දේ තිබුණා. තිබෙන දේ තිබෙනවා. බොහෝ විට සිදුවන දෙයක් තමයි වර්තමාන අර්ථයෙන් ගන්නවා අනාගත දේ. අතීත දේත් වර්තමාන අර්ථයෙන් ගන්නවා. මේකයි ලෝකයට තියෙන ලොකුම පැටලෙවි. ඒක නිසා තමයි අර නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණීන් මේවා පවලම් කරගන්නේ නැත්තේ. අතීතය පිළිබඳව මේ විදිහට කිව්වා. වර්තමානය පිළිබඳවත් මේ විදිහට ප්‍රකාශ කරනවා. රූප වේදනා ආදී පංචස්කන්ධය ගැනම කියවෙනවා. යම් රූපයක් හෝ වේදනාවක් හෝ සංඥාවක් හෝ අතීත නම් ඊට අහෝසි කියන ක්‍රියාපදේ යොදන්නේ. අත්ථි භවිෂති ආදියක් යොදන්නේ නැහැ. ඒ වගේම යම් රූප වේදනා ආදියක් දැන් තිබෙනවද වර්තමාන වශයෙන් තිබෙනවද පච්චුප්පන්න වශයෙන් ඊට තිබුණා කියලා ප්‍රකාශ කරන්නේ. අනාගතේ වෙනමයි කියලා ප්‍රකාශ කරනවා. ওই විදිහට මෙන්න මේ කාලත්‍රය පිළිබඳ ව්‍යවහාර විධි නිරවුල්ව කවලම් කර නොගෙන පාවිච්චි කිරීම පිළිබඳවයි මේ නිරුක්තිපත සූත්‍රයේ සඳහන් වෙන්නේ. මෙතනදී අපට පෙනෙනවා මේ සංඛා කියන වචනේ කොයිතරම් දුරට යෙදিলা තියෙනවද කියලා. මේ සූත්‍රය පුරාම සංඛ්‍යා ගිනීම කියන අර්ථයෙන් යෙදিলা තියෙනවා. මේ වචන තුන ගැන අපි තවදුරටත් කල්පනා කරලා බලමු. සංඛා සමඤ්ඤා පඤ්ඤාති කියන එක. මෙතන විශේෂයෙන් අධිවචන පඤ්ඤාති නිරුක්ති කියලාත් යොදලා තියෙනවා. ඊළඟට සංඛා සමඤ්ඤා පඤ්ඤා මේ වචන ඔක්කොම එක පවුලේ අය වගේ. බොහොම එකිනෙකට සමානයි. ලෝක ව්‍යවහාර පිළිබඳ ප්‍රශ්නයට අදාළ දෙයක්. භාෂාව පිළිබඳ භාෂා ව්‍යවහාරය පිළිබඳ ප්‍රඥාප්තිය පිළිබඳ ප්‍රශ්නයට මේ ප්‍රපංච සංඥා සංඛා කියන පදයේ ලංවන බව අපිට මේ අනුව හිතා ගන්න පුළුවන්. ප්‍රපංච සංඥාවෙන් ඇති කර ගන්නා ගිනි. මේ සංඛා කියන වචනේ ගැන අපි විශේෂයෙන් කල්පනා කරලා බැලුවොත් ඇත්ත වශයෙන්ම භාෂා ව්‍යවහාරයේදී සංඛා කියන්නේ ගණන් ගනු ලැබීමයි. සමහර විට අකුරටත් වැඩිය ප්‍රාථමික ස්වරූපයක් දරනවා ඉලක්කම. භාෂා ව්‍යවහාරය ගැන කල්පනා කරලා බලනකොට සංඥාව කියලා කියන්නේ යම් කිසි දෙයක් පිළිබඳව නිත්‍ය වශයෙන් එක්තරා නිමිත්තක් ගැනීමයි. මේ සංඥාවේ ලක්ෂණයක් තමයි නිමිති ගැනීම. නිමිති ගැනීම මගින් තමයි කෙනෙක් හඳුනාගන්නේ. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා ආදී වශයෙන් සංඥා වලින් කෙරෙන නිමිති ගැනීම. අපි දන්නවා කැලයක් මැදින් පිරිසක් යනවා නම් යම් කිසි ගමනක් යාමට ආපසු එමෙට මඟ සොයා ගැනීමට පොරවක් අරගෙන අර දෙපස ගස්වල හොඳට පෙනෙන සලකුණක් යොදනවා. ඔන්න ඔය විදිහේ දෙයක් තමයි මේ සංඥා ගැනීම. අඳුරේ අන්ධයෙකුගේ අතපැත ගෑමක් වගේ කියලා අපි සඳහන් කළා. ඒ වගේ මේ සිතිවිලි වල තියෙන ස්වභාවයක් අර වේදනාව දැනුණට පස්සේ සංඥාවක් ගන්නවා. ඉතින් මේක රූප සංඥාවක් වෙනවා. ශබ්ද සංඥාවක් වෙනවා. මේ සංඥාවත් එක්කම බැඳිලා තියෙනවා නිත්‍ය සංඥාව.
සංඥාව කියන්නේම කොටින්ම නිත්‍ය සංඥාවක්. නිත්‍ය බවක් ගුණ කර ගැනීමක් මේ සංඥාව පිළිබඳව තියෙනවා. ඒ මොකද ආයෙත් එනකොට අඳුරගන්න විදියට ඒක නොවෙනස්ව තියෙනවා. සංඥාව ඒ තරම් මිනිකු ස්වභාවයක් ගන්නෙත් ওই ප්‍රශ්නේ නිසා. සංඥාවේ නිමිති ගැනීම ස්වභාවය තියෙනවා. ඇත්ත වශයෙන් සංඥා කියලා කියන්නේ නිමිත්ත සංකේතේ සලකුණු. ඔන්න ඔය අදහස්මයි සංඥා කියන වචනේ තියෙන්නේ. එතකොට මේ සංඥාවෙන් කරන්නේ හඳුනා ගැනීමයි. හඳුනාගත්තට මදි. මේක ලෝකයා අතර සමාජයේ හඳුන්වා දෙන්නත් සිද්ධ වෙනවා. හඳුනා ගැනීමත් හඳුන්වා දීමත් කියලා දෙකක් තියෙනවා. අන්න ඒක තමයි අර සංඥා කියන එක ළඟට තියෙන්නේ සංඛා හැඳින්වීම, ව්‍යවහාර කිරීම. මේ දෙක එකටයි යන්නේ. එතකොට සංඛා සමඤ්ඤා පඤ්ඤාති වලින් අපි සිංහලට ගත්තොත් සංඛා කියන එකට ගන්න පුළුවන් ගිනීම කියලා, ගණන් ගැනීම, ගොනු කර ගැනීම. එහෙම නැත්නම් එකතු කර දීම කියන අදහස. දැන් සංඛ්‍යාව කියලා කියන්නේ පහේ ගොඩවල්, හයේ ගොඩවල් කියලා කියන්නේ එකතු කරලා ගන්නවා. එකින් එක වෙන් කරලා ගන්නේ නැතිව ඒක ලිහිවි. අපේ වැඩවලට පහසු වීම සඳහා. ව්‍යවහාර වැඩවලට, පොදු වැඩවලට පහසු වීමේ සංඛ්‍යාවක් තිබීම. ඒක නිසා භාෂාවේ මූලිකම ප්‍රාථමිකම ලකුණ තමයි සංඛ්‍යාව, ඉලක්කම. එතකොට සමඤ්ඤා කියලා කියන්නේ එකතු වෙලා හැඳින්වීම. අපි මේකට මෙහෙම කියමු කියලා පොදු සම්මුතියක් ඇති කරගන්නවා. එක එක්කෙනා එක එක විදිහට කියන්න ගියොත් බෑ, අදහස් වමාරු කරගන්න. පඤ්ඤාති කියලා කියන්නේ ඒ විදිහට නමක් ආරූඪ කිරීම. එක්ක අඬ බෙර ගහලා හරි වෙන ක්‍රමයකින් හරි මෙතෙන් සිට මෙයට මෙසේ ව්‍යවහාර කළ යුතුයි කියලා පනවනවා. ඔන්න ඒ විදිහට සංඛා සමඤ්ඤා පඤ්ඤාති බොහෝ දුරට එකිනෙකට සමාන අදහසක් ගෙන දෙනවා. ඒනුත්තර සංඛා කියන එක ඊටාම ප්‍රාථමික ස්වරූපයක් ගන්නවා. ගුණ කරදී. මේ ගුණ කිරීම, මේ එකතු කිරීම, කර කීම ඉලක්කම් වලට පමණක් නෙවෙයි. භාෂාවටත් පොදු දෙයක් බව බොහෝ සූත්‍ර වලින් පෙනී යනවා. සංඛං ගච්ඡති කියන පාඨය. සංඛං ගච්ඡති කියලා කියන්නේ ව්‍යවහාරයේ තියේ කියන අදහසට. ගණන් ගනු ලැබේ කියන එකයි. හොඳ නිදර්ශනයක් අපට සොයා ගන්න පුළුවනි. මහා හත්තිපදෝම සූත්‍රයේ. ශාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කරන දේශනාවක් තියෙනවා මෙන්න මෙහෙම. සේථාපියාවසු කට්ඨංච පටිච්ච වල්ලිංච පටිච්ච තිනංච පටිච්ච මත්තිකංච පටිච්ච ආකාශෝ පරිවාරිතෝ අගාරන්තේව සංඛං ගච්ඡති ඒව මේව කුවාවසෝ අට්ඨිංච පටිච්ච නහාරුංච පටිච්ච මන්සංච පටිච්ච සම්මංච පටිච්ච ආකාශෝ පරිවාරිතෝ රූපන්තේව සංඛං ගච්ඡති. යම්සේ වැත්නි ලීද වැල්ද තනකොළද මැටිද නිසා ඒවා උපකාර කරගෙන ඒවා පිහිට කරගෙන අවකාශයේ යම්කිසි කොටසක් අවුරනු ලැබුවේ ඊට ගේ කියලා ව්‍යවහාරය වේද. අගාර කියලා කියන්නේ ගේ. ගේ කියලා නමක් වැටෙනම අරව ටික එකතු කරලා එක්තරා රටාවකට එක්තරා සැලැස්මකට හැදුවා. අන්නේ විදිහටම ඇටත් නහරත් සමත් මසුත් එකතු කරලා ඒ විදිහේ උපකරණ ටික එකතු කරලා එක විදිහකට තැබුවාම ඔකට රූප කියලා කියනවා. ඉතින් මේන් අපිට පේනවා අගාර කියලා කියන ගයත් ඒ වගේම රූපයත් පඤ්ඤාති හැටියටමයි සරියුත් ස්වාමීන් වහන්සේ මෙතන මේ දක්වලා තියෙන්නේ. ගේ කියලා කිව්වත් එක්තරා විදිහක ප්‍රඥාප්තියක්. අන්න එතකොට පඤ්ඤාති අර්ථයෙන් මේ සංඛා කියන එක එතන දීලා තියෙනවා. අගාරන්තේව සංඛංගය. අපි තවත් නිදර්ශනයක් ගනිමු. බුදු පියාණන් වහන්සේගේම වචන වලින්. ඒ නිදර්ශනේ ඉතාමත්ම වැදගත් වෙනවා. භාෂාවේ ව්‍යාකරණයේ තර්කයේ පිළිබඳව. මේ බෞද්ධ දර්ශනයේ තිබෙන ඉතාම ගැඹුරු අංශයක්. ඒක ඇත්ත වශයෙන් පපංච ශබ්දයට හුඟක්ම කිට්ටුයි. පපංච පදයේ තේරුම් කර ගැනීමට ඉතාමත්ම උපකාර වන දෙයක්. දීඝනිකායේ පොට්ටපාද සූත්‍රයේ එක එන්නේ. එතනදී බුදු පියාණන් වහන්සේ චිත්තහත්තිසාරිපුත්ත නැමැති පරිබ්‍රාජකයා අමතලයි මේ ප්‍රකාශ කරන්නේ. සේතහ විචිත්ත ගවා කීරං කීරම්හා දධි දධිම්මා නවනීතං නවනීතම්හා සප්පි සප්පිම්හා සප්පිමණ්ඩෝ යස්මින් සමේ කීරං හෝති නේම තස්මින් සමේ දධීති සංඛං ගච්ඡති න නවනීතන්ති සංඛං ගච්ඡති න සප්පීති සංඛං ගච්ඡති න සප්පිමණ්ඩෝති සංඛං ගච්ඡති කීරං ත්වේව තස්මින් සමේ සංඛං ගච්ඡති. අපි මේ සූත්‍රයේ කොටස් තුනකට බෙදලායි තේරුම් කරන්න බලන්නේ. පළමුවෙන්ම දෙන්නේ මේ උපමාව. බුදු පියාණන් වහන්සේ පළමුවෙන්ම ඉදිරිපත් කරන උපමාව. චිත්ත කියලා කියන්නේ සිත නොවේ අර පුද්ගලයාගේ නමයි. චිත්ත යම්සේ එළදෙනකින් කිරිත්, කිරෙන් දී කිරිත්, දී කිරෙන් මෙඬරු, මෙඬරුවෙන් ගිතලු, ගිතලින් ගිතල් මණ්ඩයක් ලැබෙයිද?
යම් අවස්ථාවක කිරි හැටියට තියෙනවද ඒ අවස්ථාවට දී කිරි කියලා කියන්නේ. වෙඬරු කියලා කියන්නේ. ගිතෙල් කියලා කියන්නේ. ගිතෙල් මණ්ඩේ කියලා කියන්නේ නෑ. කීරං ත්වේව තස්මින් සමයේ සංකග්ගති. ඒ ගණන් ගනු ලබන්නේ ඊට දෙන ව්‍යවහාරය කිරි කියලාමයි. ඒ වගේම ඒ උපමාව දිගටම යනවා. ඊළඟට දී කිරි ගැන කියනවා. යම් කිසි අවස්ථාවක දී කිරි හැටියට තියෙනවා නම් ඊට වෙඬරු කියලා කියන්නේ නැහැ. ගිතෙල් කියලා කියන්නේ නැහැ. ගිතෙල් මණ්ඩේ කියලා කියන්නේ නැහැ. ඊට කියන්නේ දී කිරි කියලා. ඔන්න ඔය විදිහට ඒක සංඛා. ඔන්න එතකොට උපමාවයි අපි දුන්නේ ඉස්සෙල්ලා. මේ උපමාවෙමත් පේනවා එක්තරා ගැඹුරක්. මෙතන මේ කියන්නේ අපි කවුරුත් දන්න කිරි දී කිරි ගැන තමයි. නමුත් යම් කිසි ගැඹුරු දෙයක් මෙතන ප්‍රකාශ කරන්නේ බුදු පියාණන් වහන්සේ. ඊළඟට ඔන්න උපමේය එනවා. එවමෙව කෝචිත්ත යස්මින් සමයේ ඕලාරිකෝ අත්පටිලාභෝ හෝති. නේව තස්මින් සමයේ මනෝමය අත්පටිලාභෝ හෝති සංඛංගතිති. න අරූපෝ අත්පටිලාභෝ හෝති සංඛංගතිති. ඕලාරිකෝ අත්පටිලාභෝ ත්වේව තස්මින් සමයේ සංඛංගතිති. එසේම චිත්ත යම් අවස්ථාවක ඕලාරික ආත්ම ප්‍රතිලාභය වේද. මේ කියන්නේ ඕලාරික කියලා කියන්නේ රළු ගොරෝසු කියන අදහස. මෙතන මේ කියන්නේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක. එහෙම නැත්නම් කාම භව, රූප භව, අරූප භව වශයෙන් දක්වන අවස්ථා පිළිබඳව. මුල්‍යක නම් මේ සාමාන්‍ය මනුෂ්‍ය ශරීරය පිළිබඳ පංචකාම සම්පත්තියෙන් යුතු රළු අවස්ථාවයි. කබලින්කාර ආහාර භක්කෝ ආදී වශයෙන් දක්වනවා. රළු ආහාර වලින් යැපෙන්නා වූ ආත්ම ප්‍රතිලාභය. මේ ආත්ම తත්වය ආත්මය කියලාම නෙවෙයි මෙතන ප්‍රකාශ කරන්නේ. ආත්ම ප්‍රතිලාභයක් එක්තරා තත්වයක් කියන එකයි. මේ අවස්ථාවක කෙනෙක් අර කාම භව තත්ත්වයේ සිටිනවා. ඒ ආත්ම ප්‍රතිලාභයේ ඒ පුද්ගලයාට තියෙනවා නම්, ඒ අවස්ථාවේ ඊට ව්‍යවහාර කරන්නේ නැහැ. මනෝමය ආත්ම ප්‍රතිලාභය කියලා. ඔහුගේ ඇතුලේ මනෝමය ආත්ම ප්‍රතිලාභයක් හැංගිලා තියෙනවා කියලා ප්‍රකාශ කරන්නේ නැහැ. ඒ වගේම අරූපාත්ම තත්ත්වයක් ඔහු තුල හැංගිලා තියෙනවා කියලා කියන්නේ නැහැ. මේ අවස්ථාව ප්‍රකාශ කරන්නේ ඒ තැනත්තට තියෙන්නේ ඒ ඕලාරික ආත්ම ප්‍රතිලාභයක් කියලා. ඊළඟට කියනවා මනෝමය ආත්ම ප්‍රතිලාභය. ඊ අර රූප ධානය තත්ත්වය ලබා ගැනීම. මේ ඒ කාලේ හිටිය ආත්මවාදයේ කියලා ගත්ත තවුසන්ට වුණ පටලැවිල්ල. එකිනෙකක් ඇතුලේ තියෙන කොප්පු පහක් වගේ මේ ආත්මය ගැන කල්පනා කළේ ಭಾರತೀಯ දාර්ශනිකයෝ. පංචකෝෂ මතය කියලා එකක් තියෙනවා තෛත්තිරීය උපනිෂද් ග්‍රන්ථයේ. ඒකේ මුල් අවස්ථාවක් බුදුරජාණන් වහන්සේ මෙතන දක්වන්නේ. ඕලාරික ආත්ම ප්‍රතිලාභ, මනෝමය ආත්ම ප්‍රතිලාභ, අරූප ආත්ම ප්‍රතිලාභ කියලා ධානරාවී පුද්ගලයන් පිළිබඳව සඳහන් වෙනවා. මුල් මේක සාමාන්‍ය කාම ලෝකයේ භව තත්ත්වය. ඊළඟට රූප, ඊළඟට අරූප. මේවා උපනිෂද් දර්ශනයේ දැක්වෙන්නේ අන්නමය, ප්‍රාණමය, සංඥාමය, විඥානමය, ආනන්දමය කියලා කොපු පහකින් යුක්ත ආත්මයක් හැටියට. මෙතන තියෙන්නේ මේ තුනයි. පළවෙනි එක ආහාරයෙන් ලැබෙන අන්නමය ආත්මයට සමානයි. ඊළඟ එක මනෝමය ආත්මය. මේක සංඥාමය හැටියට උපනිෂද් වල හඳුන්වනවා. ඊළඟට අරූපාත්ම ප්‍රතිලාභය. මේක තේරුම් ගන්න තියෙන කිරි උපමාව මතක තියාගන්න. යම් කෙනෙක් ධ්‍යාන අවස්ථාවකටපත් වුණා නම් එහෙම නැතිනම් අපි හිතමු මනෝමය ආත්ම ප්‍රතිලාභයක් ලබා ගත්තා කියලා. රූප ධ්‍යානෙ ලබා ගත්තා කියලා. ඒ පුද්ගලයා හිතන්නේ නරකයි මගේ ආත්මයේ අරූප තත්ත්වයක් සැඟවිලා තියෙනවා කියලා. ඒ වගේම කලින් තිබුණ ඕලාරික තත්ත්වයක් සැඟවිලා තියෙනවා කියලා. ඒවා එක් එක් අවස්ථා පමණයි. අර කිරි දී කී වගේ. අන්න ඒකයි බුදු පියාණන් වහන්සේ මෙතෙන්දී අර පරිබ්‍රාජකයට දක්වන්නේ. එහෙම කියලා ඔන්න ඊළඟට අපිට තුන්වෙනි කොටස හැටියට දක්වන්න තිබෙන්නේ බුදු පියාණන් වහන්සේ දෙන නිගමනය. ඒක තාමත්ම වැදගත්. ඒක ඊ타මත්ම වැදගත්. ඉමා කෝචිත්ත ලෝක සමඤ්ඤා, ලෝක නිරුත්තියෝ, ලෝක වෝහාරා, ලෝක පඤ්ඤත්තියෝ යාහි තථාගතෝ වෝහරති අපරාමස. චිත්ත මේ ඔක්කොම ලෝක සමඤ්ඤ. ලෝකයා එකමුතු වෙලා ඇති කරගත්තු හැඳින්වීම් ගොඩක් පමණයි. ලෝක නිරුත්තිය. ලෝකයා ඇති කරගත්තු නිරුත්ති. නිරුත්ති කියලා කියන්නේ යමක් තේරුම් කරන විදි. ලෝක වෝහාරා. ලෝකයා වහරන විදි, ව්‍යවහාර කරන විදි. ලෝක පඤ්ඤාත්තිය. ලෝකයා පනවාගෙන තිබෙන සංකල්ප ප්‍රඥප්ති ගොඩවල්. යාහි තථාගතෝ වෝහරති. ඒ වයින් තථාගතයන් වහන්සේ ව්‍යවහාර කරනවා. අවසාන වචනේ තමයි ඔක්කොටම වඩා වැදගත්. අපරාමසං. නමුත් පරාමර්ශනයක් නැහැ. දැඩි වල්වා ගැනීමක් නැහැ.
පොඩි දරුවන් ඉන්න ගෙදරක පොඩි දරුවන්ගේ භාෂාවෙන් මව්පියන් කතා කරනවා වගේ බුදු පියාණන් වහන්සේ මේ මුළු මහත් භාෂාව ව්‍යවහාරය යොදන්නේ. ලෝකයා කෙරෙහි සදහස් පිළිබඳව ගනුදෙනු කරගන්න යොදාගත්තු භාෂාවක් මගිනුයි බුදු පියාණන් වහන්සේ මේ පටිසෝතගාමී ධර්මය ඉදිරිපත් කරන්නේ. අන්න ඒක නිසාම වෙන්න ඕන බුදු පියාණන් වහන්සේ මුලදී මේ ධර්මය දේශනා කරන්න පවා මන්දෝත්සාහී වුණේ. කොහොමද මේ වගේ ධර්මයක් දේශනා කරන්නේ මේ ලෝකයාගේ වචන වලින්, ලෝකයාගේ ව්‍යාකරණයෙන්, ලෝකයාගේ තර්කයෙන් කියලා. එතකොට මේ ඉන්න අපිට පේනවා මෙන්න මේ පොට්ටපාද සූත්‍රය ඉතාම වැදගත්. මෙතනින් පෙන්වුම් කරන්නේ මොකක්ද? දැන් සාමාන්‍ය ලෝකයා යම් කිසි විදියකින් හිතාගත්තොත් අර ඉලදෙනකින් දවාගත්තු කිරිවලම ගිතෙල් අඩංගු වෙලා තියෙනවා කියලා සමහර විට තර්ක කරන්න පුළුවන්. ඒ ගිතෙල් වෙන්නේ කිරිනේ. කිරි ගිතෙල් වෙනවා නම් කිරිවල ගිතෙල් තියෙන්න ඕන. ඊළඟට ඒක ගිතෙල් වුණාට පස්සේ කෙනෙකුට හිතෙන්න පුළුවන් කිරි වලින් මේක ගිතෙල් උනේ. ඒක නිසා මේ ගිතෙල් ඇතුලේ කිරි තියෙන්න ඕනේ හැඟවිලා. මේක සාමාන්‍යයෙන් කියනකොට කෙනෙකුට විහිළුවක් හැටියට හිතෙන්න පුළුවන්. නමුත් මහා දාර්ශනිකයන්ට මේක පෙනුනේ නැහැ. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ කිරි උපමාවෙන් දීලා මේ වැරද්ද පෙන්වුම් කරන්නේ. ආත්මවාදයේ තියෙන්නේ මෙන්න මේ රහසයි. අතීතයක් තිබෙනවා. අනාගතයක් තිබෙනවා. වර්තමානයේට පමණයි බුදු පියාණන් වහන්සේ අත්ති කියලා යොදන්නේ. ඇත කියලා යොදන්නේ. අතීතයට අහෝසි කියලා කියන්න ඕන. අනාගතයට භවිෂ්‍යති කියලා කියන්න ඕන. අර නිරුක්තිපත සූත්‍රයෙන් කිව්වෙත් මේ අදහසමයි. එහෙම නොකිය ගත්තොත් තමයි අර පටලැවිල්ල වෙන්නේ. කිරි දීගේ වෙඬරු මේවා එක්තරා සම්තතියක අවස්ථා පමණයි. ලෝකයා මේවා පනවාගෙන කඩළු බැඳගෙන කොටු කරගෙන මේවා ප්‍රඥප්ති හැටියට ඉදිරිපත් කරගෙන තිබෙනවා. හදාගෙන තිබෙනවා. ඒ අයම හදාගත්තු මේ පටලැවිල්ල ඊළඟට Tamanටම බලපාන. දාර්ශනිකයින් හේතුඵලවාදී අනුව තර්ක කරන්න ගිහිල්ලා මේ වචන දෙක එහෙම පිටින්ම එකිනෙකට සම්බන්ධ නැති දේවල් හැටියට කල්පනා කරගෙන මේ හේතුඵල සම්බන්ධතාවය විග්‍රහ කරන්න යන්නේ. කිරි දී කිරි වෙන නිසා එක්ක කිරි දී කිරිත් එක්ක කොහෙත්ම සම්බන්ධයක් නැති දෙයක් වෙන්න ඕන. එහෙම නැත්නම් දී කිරි කිරි ඇතුලේ තියෙන්න ඕන. ওই විදිහට නොයෙකුත් තර්ක ඇති කරගත්තා. මෙන්න මේ තර්ක න්‍යායයන් අපට පේනවා ಭಾರತೀಯ දර්ශනවාදවල. මේ හේතුවත් ඵලයත් අතර සම්බන්ධතාව පිළිබඳව නොයෙකුත් අන්තගාමී දෘෂ්ටි ඇති කරගත්තා. ආරම්භවාද කියලා එක්තරා දර්ශන ක්‍රමයක මේ හේතුවත් ඵලයත් පිළිබඳව ඵලය 아무තුවෙන් නැති වුණ දෙයක් හැටියට දක්වනවා. හේතුවට සම්බන්ධයක් නැතිව. ඊළඟට තවත් ඔය සත්කාර්යවාද සත්කාරණවාද කියලා ඔය විදිහට නොයෙකුත් දර්ශන ඇති වුණා. මේ පොඩි කාරණේ පටලවා ගැනීම. එයා හිතාගත්තා හේතුව තුලම ඵලය හැංගිලා තිබෙනවා. ඒක හැංගිලා තිබිලා එළියට එනවා. ඔය විදිහට. ඊළඟට තවත් සමහර කෙනෙක් කල්පනා කළා ඵලය බොරුයි. හේතුව විතරයි සත්‍ය. ඔය විදිහට නොයෙකුත් අන්තවාදී නිගමන ඇති කරගත්තා. මෙන්න මේ සංකල්ප ප්‍රඥප්ති වල ලෝක ව්‍යවහාර බව අමතක කිරීම නිසා. Taman ඇති කරගත්තු ප්‍රඥප්ති වලින් අමාරු වැටීමක් මෙතන තියෙනවා. දැන් මේ කාලත්‍රයේ පටලවා ගැනීමේ අවුලට මේ දාර්ශනිකයන්ට ඇතිවෙච්ච අවුලට අපිට නිදසුනක් දෙන්න පුළුවනි. ජන කතා, ළමා කතා ආදී මේ ගැඹුරු කාරණේ ඊටාම ලිහිල්ව, ඊටාම සරල අන්දමින් ඉදිරිපත් කරලා තියෙනවා. අර රත්තරන් පිටර දාන තාරාවිය ගැන කතාවක් තියෙනවා. ඒක බටහිර සාහිත්‍ය වැඩිපුරම තියෙන්නේ. එක්තරා තාරාවියක් දිනකට එකක් දෙකින් රත්තරන් පිටර දැම්මා. තාරාවිය ආයිති මිනිස්සු කල්පනා කළා ලෝභකම වැඩි නිසා එක දවසටම බඩ ඇතුලේ තියෙන පිටර ටික ලබා ගන්න ඕන කියලා තාරාවි මැරුවා බඩ පැලුවා. කල්පනා කළා අනාගතයක් තියෙනවා කියලා. ඒ විදිය පටලැවිල්ලක් මේ ආත්මවාදීන්ටත් සිද්ධ වුණා. එතකොට මේ දර්ශන ක්ෂේත්‍රයේ මේ විදිය සියුම් පටලැවිලි ඇති වුණේ මේ ප්‍රපංචය නිසා. ඉදිනදා ජීවිතයේ සාමාන්‍ය ලෝකයට වෙන ප්‍රපංචයක් ඒ විදියයි. අර ප්‍රපංච සංඥා සංඛාරයට යට වෙනවා කියලා කියන්නේ අන්න ඒ නිසා. ප්‍රපංච සංඥාවෙන් ඇති කරගන්න සංඛා ගිනින් ගණන් ගනු ලැබීම වලට යට වෙනවා. ಭಾರತೀಯ කවියෙක් හඳේලිය දිලිසෙන රතු කැටියක් දැකලා බොහොම චමත්කාරජනක හැඟීම් ඇති කරගෙන බොහොම ආශාවෙන් කිට්ටු වුණා. අපෝයි බුලත් කියලා පිටා. මේ විදිහේ වඩලවිලි ගැන හාස්‍ය ජනක කතාන්තරත් අපට දක්නට ලැබෙනවා. පාලි සාහිත්‍යයේ සිංහල සාහිත්‍යයේ පවා. ඊකට කතාන්තර කීමට නොවේ යන්තම් මතක් කර දීම පමණක් ප්‍රමාණවත්. ධර්ම සාහිත්‍යයේ ඊටමත් ප්‍රකට කතාවක් තමයි ධම්මපදයේ දූරංගමං ඒකචරං අශරීරං ගුහාසයන් ආදී ගාථාවක් තියෙනවා. මේ තනිව දුර ගමන් කරන ශරීරයක් නැති ස්වභාවය පිළිබඳව බුදු පියාණන් වහන්සේ දේශනා කළා තිබෙනවා චිත්ත වර්ගයේ.
සිතේ ස්වභාවය. එකට තියෙන නිදාන කතාව භාගිනීය සංඝරක්කිත වස්තුව ඊටම ප්‍රකට කතාවක්. යන්තමින් මතක් කිරීම සෑහෙනවා සංඝරක්කිත මහරහතන් වහන්සේගේ ගෝලයා වන භාගිනීය සංඝරක්කිත ස්වාමීන් වහන්සේ එක දවසක් ගුරුන් වහන්සේට පාන් සැලමින් සිටින අතරේ ඇති කරගත්තු ප්‍රපංචය කොයිතරම් දුර ගියාද කිව්වා. ගිහි වෙලා විවාහ වෙලා දරුවෙකු අතිදරුවත් එක්ක රථයකින් ගුරුතුමා බලන්න යන අතරේ භාර්යාවගේ ප්‍රමාද දෝෂයෙන් දරුව වැටිලා රථයට යට වුණා. ඉතින් භාර්යාවට කරන දඬුවම හැටියට කියසුවේ මහරහතන් වහන්සේගේ හිසට. රහතන් වහන්සේට ආවර්ජනා කරලා බලනකොට මේ කාරණේ පෙනුණා. මේ නිසා අර භික්ෂුව ලොකු විපිරිසර බවකටපත් වුණා. ඒ කතාව පාලි සාහිත්‍යයේ. ඔය විදිහේ කොටිකුත් සත්‍යාන්තර තියෙනවා. සංස්කෘත සාහිත්‍යයේ වළංගිනෙන් දෙක්. ඒ වගේම ඇති කරගත්ත ප්‍රපංචකින් වළං ටික බිඳලා දැම්මා. සිංහල සාහිත්‍යයේ තියෙනවා ළමා කතාවක්. මුරුංගා ගහ ගැපු මිනිහා පිළිබඳව. බටහිර සාහිත්‍යයේ තියෙනවා ආඩම්බර කිරිවෙලෙන්දි. ඔය විදිහේ නොයෙකුත් සත්‍යාන්තර තියෙනවා. එදිනදා ජීවිතේ වෙන ප්‍රපංච පිළිබඳව. අර කාලත්‍රයේ පටලවා ගැනීම නිසා මේ අනාගත වශයෙන් තාම නොවුන දෙයක් වූ හැටියට කල්පනා කරනවා. තිබෙන දෙයක් හැටියට. මෙන්න මේ විදිහට සංකල්පයේ තියෙනවා මහා පුදුම දෙයක්. අර නිත්‍ය සංඥාව අනුව ගිය මේ සංකල්ප මාත්‍රයෙන් උඟක් දුරට ගිහිල්ලා අන්තිමට මේ පුද්ගලයා හැබෑ ජීවිතයෙන් නිවත් වෙනවා. ඉහවහා යාමකට මහා මෝහණයකටවත් වෙනවා. ඔන්නේ සත්‍යය එතකොට පపంచ සංඥා සංඛා සමුදාචරණය කියලා කියන්නේ. පపంచ සංඥා සංඛාවට යට වෙන්නේ අන්නේ ආකාරයට. මේ සංඛා කියන එක දැන් අපි තේරුම් කළ හැටියට අර කොට්ඨාස් කියන අදහසට වඩා සංඛා කියලා ගත්තාම මෙතන මේ ප්‍රඥප්ති ගණන් ගන්න ලැබීම කියන අර්ථයේ සාහිත්‍යක හැටියට දක්වන්න පුළුවන්. වඩා ධර්මයට එකඟ හැටියට. තථාගතයන් වහන්සේලා මේ පపంచ සංඛා වලින් විමුක්තයි. මොකද අර ලෝක නිරුක්ති ලෝක වෝහාර ලෝක පඤ්ඤාති බව නිතරම තේරුම් අරගෙන බබාගේ ව්‍යවහාරය හැටියට හිතාගෙන ඒවා පාවිච්චි කරනවා. වැඩි හිටියන් බබාගේ ව්‍යවහාර පාවිච්චි කළාට ඒවයින් බැඳී සිටින්නේ නැහැ. අන්න ඒ වගේ බුදු පියාණන් වහන්සේලා රහතන් වහන්සේලා ඒවා ලෝක නිරුක්ති බව අමතක කරන්නේ නැහැ. මේවා කොටස් කරලා මේවා විතරක් ප්‍රඥාප්ති මේවා විතරක් පරමාර්ථ කියලා එහෙම ගැනීමකුත් නැහැ. මේ ඔක්කොම ප්‍රඥාප්ති කොටවල් බව දාන්න. ඒක නිසා තමයි තථාගතයන් වහන්සේලා නිෂ්ප්‍රපංච. ලෝකයා ප්‍රපංචයේ බැඳිලා සිටිනවා. ධම්මපදයේ හොඳ ගාථාවක් තියෙනවා. ආකාශේ පදන්නත්හි සමනෝනත්හි බාහේ පపంచාභිරතා පජානි පపంచා තථාගත. ආසේ පාරක් නැහැ. නියම ශ්‍රමණයින් මේ ශාසනයෙන් පිට නැහැ. ඒක සාමාන්‍ය කාරණා වශයෙන් ප්‍රකාශ කරලා අවසාන පදවලින් ප්‍රධාන දේ දෙන්නේ. පపంచාභිරතා පජා නිප්පංචා තථාගත. සාමාන්‍ය ප්‍රජා ප්‍රපංචෙහි ඇලිලා සිටින්නේ. තථාගතයන් වහන්සේලා නිෂ්ප්‍රපංචයි. අන්නේ නිසාම තමයි නිවන හඳුන්වන පද 33 අතරේ නිප්පංච කියන එකත් නිවන නම. දුක්ඛූපසම කියලා කියනවා වගේ පపంచ වූපසම කියන්නේ නිවන හඳුන්වන පදයක් බව දක්වලා තියෙනවා. පపంచ වූපසම ප්‍රපංචයන් සංසිඳීම. සංසිඳ වීම. පపంచ නිරෝධ කියලා කියනවා. ඔන්න ඒ විදිහට මේ පపంచ යන පදය ආශ්‍රය කරගෙන නිවන් තත්ත්වය හඳුන්වපු ස්ථාන බොහෝ විට අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම තථාගතයන් වහන්සේලා අර පపంచ සංඥා සංඛා වලින් මිදිලා ලෝක ව්‍යවහාර පාවිච්චි කරනවා ප්‍රඥප්ති පාවිච්චි කරනවා. නමුත් උන්වහන්සේලාට පపంచ සංඥා සංඛාවක් නැහැ. ඉස්සෙල්ල කලහගාද සූත්‍රයේත් අපට හමු වුණා සංඥා නිදානාහි පపంచ සංඛා කියලා. සංඥා හේතු කරගෙනයි පపంచ සංඛාවල ඇති වෙන්නේ. තථාගතයන් වහන්සේලා සංඥාවෙන් මිදිලා ප්‍රඥාව ලබාගෙනයි සිටින්නේ. අන්න ඒක නිසා තමයි අර පపంచ සංඥා සංඛා තථාගතයන් වහන්සේලාට නැත්තේ. සංඥාවට යට වුණු අඳුරේ යතපත ගන්න ආයතයි මේ පపంచ සංඛාවල් ඇති වෙන්නේ. රහතන් වහන්සේලාට බුදුරජාන් වහන්සේලාට ප්‍රඥා ආලෝකය තිබෙන නිසා. සංඥාවෙන් මිදලා තියෙන නිසා. ලෝක ව්‍යවහාරී පාවිච්චි කරාට මොකද පపంచ සංඥා සංඛාවල් නැහැ. ඒක නිසා තමයි උදාන පාළියේ චුල්ල වර්ග කොටස සඳහන් වෙන්නේ. තීන කෝපන සමේන භගවා අත්තනෝ පపంచ සංඥා සංඛා පහන පච්චවෙක්ඛමානෝ නිසින්නෝ හෝති කියලා. ඒ අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ පపంచ සංඥා සංඛා ප්‍රහාණය කිරීම ගැන ප්‍රත්‍යවේක්ෂා කරමින් සිටියා. විමුක්ති සුවය කියන එක එතන සඳහන් වෙනවා වටිනා ගාථාවක. යස්ස පමංචා ඨිති ජනති සන්දානං පලිඝං ච බීතිවත්තු
තං තං නිත්තං නං මුනිං චරන්තං නාව ජානාති සදේව කෝපි ලෝකෝ යස්ස පపంచා තිතිචනාති යමෙකුට ප්‍රපංච වීම සහ තිති කියලා කියන්නේ සිටගෙන සිටීම වාචාර්ථ වශයෙන් බැලුවොත් පపంచ කියලා කියන්නේ අපි කිව්වේ කොළඹට වටරවුම් පාර වලින් යන්න වගේ ඒ විදිහේ මහ රවුම් ගමනක්. ඒකට මෙතන යොදලා තිබෙන වචන දෙකෙන් අර්ථය උද්දීපනය වෙනවා. අර්ථය වඩාත් පැහැදිලි වෙනවා. පపంచ තිති කියන වචන දෙක එකට යෙදීම නිසා. යස්ස පపంచා තිති චනක්ති. සමගිට ප්‍රපංච වීමක්වත් තිති කියලා කියන වචනේ නෙත්තිප්පකරණේ තෝරන්නේ අනුසය කියලා. එතකොට සිතේ තිබෙන රැඳී සිටීම ස්වභාවය තමයි අනුසය කියලා කියන්නේ. පపంచ කියලා කියන්නේ රවුම් ගැසීම, වටරවුම් යාම. ඒ වටරවුම් ගැනීමක්වත් අනුසය වශයෙන් තිතියක්වත් යමකුරු නැද්ද? සම්දානං කියන එකත් ඒ වගේම ධර්මානුකූල විශේෂ වචනයක්. සංතාන කියලා කියන දෘෂ්ටි නැමැති මහදම් වෙලක් නැද්ද? පලිගම් කියලා කියන අවිද්‍යාව නැමැති දොරාගුලක් දික්මවලද? තන් නිත්තං නම් මුනිං චරන්තං. තණ්හාව නැතිව හැසිරෙන්නා වූ ඒ මුනිවරයාව නාව ජානාති සදේව කෝපි ලෝකෝ. දෙවියන් සහිත ලෝකයා අවඥාවට පාත්‍ර කරන්නේ නැහැ කියලා ওই විදිහට ප්‍රකාශ කරනවා. ඉතින් මේ වගේ අපිට කොතිකුත් සූත්‍ර දේශනාවලින් මේවාට නිදසුන් දක්වන්න පුළුවන්. හැම එකක්ම දක්වනවට නොවේ. නමුත් සමහර විට වැදගත් උද්දෘත පාඩ තිබෙනවා. තවත් ඒ විදිහ එකක් දක්වන්න පුළුවන්. මේ ප්‍රපංචයේ ස්වභාවය විශේෂයෙන් ප්‍රකාශ කරන ඒ වාගේ හිත සිටිවිලි වලට සම්බන්ධ බව පෙන්වු කරන හොඳ ගාථාවක් තියෙනවා. සංයුත්ත නිකායේ සලායතන සංයුත්තේ. පపంచ සංඥා ඊතරීතරා නරා පపంచයන්තා උපයන්ති සංඤිනෝ මනෝමයන් ගෙහසිතංච සබ්බං පනුජ්ජ නෙක්ඛම්මසිතං ඉරිය. පపంచ සංඥා ඊතරීතරා නරා. ඊතරීතරා නරා කියන්නේ සාමාන්‍ය ජනයා. ලාමක මිනිස්සුන්. පపంచ සංඥා ප්‍රපංච සංඥාව නිසා සංඤිනෝ සංඥාවට වහල් වූාහු සංඥාවට නතු වූාහු පపంచයන්තා උපයන්ති. ප්‍රපංච කරමින් ඒ අරමුණු වලට ලං වේ. අර රතු කැටේ සොයා ගන්නට බුලත් කියලා බින්දට ලං වුණ පුද්ගලයා වගේ ප්‍රපංච කරමින් අරමුණු වලට ලං වෙනවා. අර සංඥාවට මුලා වෙලා. පపంచ සංඥා ඊතරීතරානරා පపంచයන්තා උපයන්ති සංඥා. ඊළඟට ප්‍රකාශ කරනවා මනෝමයන් ගේසිතංච සබ්බං පනුජ්ජ නික්ඛම්මසිතං ඉරිය. ඊළඟ පද දෙකෙන් කියන්නේ නුවණැති භික්ෂුවගේ ක්‍රියාකලාපය. මනෝමයන් ගේසිතංච සබ්බං පනුජ්ජ නික්ඛම්මසිතං ඉරිය. නුවණැති භික්ෂුව එතන අධ්‍යාරයි මනෝමය වූ ගේහසිත සිටිවිලි කියන්නේ ගෘහ ජීවිතය ආශ්‍රය කරගත් ඒවා. ගෘහ ජීවිතය ඇසුරු කළ සිටිවිලි අර භාගිනීය සංගරක්කිත වස්තුවේ කිව්වා වගේ. එතකොට ගේහසිත වූ මනෝමය සිතින්ම උපදාගත්තා වූ ඒ සියල්ලම අතහැරලා මනුජ්ජ නෙක්ඛම්මසිතං ඉරිය. නෙක්ඛම්මයට අදාළ වූ දේ පැත්තට ගමන් කරනවා කියන එක. ඔන්න ඔය විදිහට එතකොට පపంచ කියන වචනේ එන්නම ගැඹුරු අංශයක් අපිට පැහැදිලි වෙනවා. ඊළඟට අපිට කියන්න තියෙන්නේ ලෝකයාගේ සාමාන්‍ය ස්වභාවය, භාෂා ව්‍යවහාරය, ව්‍යාකරණය. මේ ලෝකේ ව්‍යවහාර කරන ව්‍යාකරණය ඒ වාටම ගැති වෙලා, ඒ වටයට වෙලා යම් දෘෂ්ටි ඇති කර ගැනීම. බුදු පියාණන් වහන්සේ 15 වන තාක් හිටිය දාර්ශනිකයන් කළෙත් ඒකයි. අර කිරිදී කිරිපරලව ගත්තා වගේ වැඩ. එතකොට අන්න ඒක සිදුවන්නේ එකක් සංඥා අනුශය වශයෙන් තිබීම නිසා. අනික දෘෂ්ටි අල්ලා ගැනීම නිසා. මේ කාරණා දෙක තමයි අපි මදුපිණ්ඩික සූත්‍රයේදී පළමුවෙන්ම පෙන්වන කළ පාඨයෙන් සඳහන් වෙන්නේ. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ දණ්ඩපාණි ශාක්‍යයට දුන්න කෙටි පිළිතුර ඒක මහා ප්‍රහේලිකාවක් වුණ නිසා තමයි දණ්ඩපාණි ශාක්‍යයා නල් රැලි ගන්වලා දිවහලවල අවුලුවන්ලා ගියේ. ඒක කියවෙන හැටියට කිං වාදී සමනෝ කිමක්ඛායි. මොකක්ද ශ්‍රමණයාගේ වාදය? මොකක්ද ශ්‍රමණයා කියන්නේ? අහුවහම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ යම්බදු වාදයකින් ලෝකයේ කිසිවෙකු සමග නොගැටීද වාද නොකරයිද අන්න ඒ බදු වාදයකුයි මගේ වාදය. යම්බදු කියමනක් නිසා සංඥාවල් අනුශය වශයෙන් සිටේ ලැබෙන්නේ නැද්ද? අන්න ඒ බදු දෙයකුයි මා කියන්නේ. මේක මහා පුදුම ගැටලුවක් වගේ. මෙතන කියන අදහස මොකක්ද?
අපි අර සංඥා පඤ්ඤා කියන වචන දෙක දැනටමත් සඳහන් කරලා තියෙන නිසා අපිට තව හොඳ නිදසුන් ගාථාවක් ගන්න පුළුවනි. සුත්ත නිපාතේ මාගන්ධිය සූත්‍රයේ අගේ ඉන්න වටිනා ගාථාවක් තියෙනවා. මේ සංඥාවත් පඤ්ඤාවත් අතර වෙනස පෙන්වන්න කරනවා. සංඥා විරත්තස්ස නසන්ති ගන්ථා පඤ්ඤා විමුක්තස්ස නසන්ති මෝහා සංඥාංච දිට්ඨිංච යේයක් ගහේසුම්ති ඝට්ටයන්තා විචරಂತಿ ලෝකේ. සංඥා විරත්තස්ස නසන්ති ගන්ථා සංඥාවේ නොවැළුණු තැනැත්තාට ගැට නැත. පඤ්ඤා විමුක්තස්ස නසන්ති මෝහා ප්‍රඥාවෙන් විමුක්ත වූ තැනැත්තාට මෝහය නැත. සංඥාංච දිට්ඨිංච යේයක් ගහේසුම්. නමුත් යම් කෙනෙක් සංඥාව දෘෂ්ටියත් අල්ලගත්තා නම් තේ ඝට්ටයන්තා විචරಂತಿ ලෝකේ. ඊයේ ගැටෙමින් ලෝකේ හැසිරෙනවා. අනන්‍ය තීර්ථකයන් වගේ. ඒ වගේම සමහර අවස්ථාවල බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මහ පුදුම පරස්පර විරෝධී වගේ කියනවා. කන්ද සංයුත්තේ පුප්ප සූත්‍රයේ ප්‍රකාශ කරනවා නාං වික්‍රේ ලෝකේන විවදාමි ලෝකෝච මයා විවදති. මහණෙනි මම ලෝකයේත් එක්ක විවාද කරන්නේ නැහැ. ලෝකයා මා එක්ක විවාද කරනවා. බැලුවාම මේක මහ පුදුම කියමනක්. හරියට එයා මා එක්ක රණ්ඩු වෙනවා මම එයා එක්ක රණ්ඩු වෙන්නේ නැහැ කිව්වා වගේ. නමුත් මෙතන තියෙන ගැඹුර මොකක්ද? බුදුරජාණන් වහන්සේට කිසිම දෘෂ්ටියක් නැහැ. සමහර කෙනෙක් හිතන්න පුළුවන් බුදු පියාණන් වහන්සේටත් මොකක් හරි දෘෂ්ටියක් තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන්නේ බබාගේ භාෂාවයි. බුදුරජාණන් වහන්සේට දෘෂ්ටියක් ගන්න තැනක් නැහැ. මේක අපිට පැහැදිලි වෙන හොඳ කතාන්තරයක් තියෙනවා. ඇත්ත වශයෙන්ම බුදු පියාණන් වහන්සේ යම් තාක් වාද විවාද පැවැත්වුවා නම් තීර්ථකයන් එක්ක ඒ නිතාමත්ම ප්‍රකට වාදයක් තමයි සත්‍යක එක පැවැත්වූ වාදය. සත්‍යක නිගණ්ඨ පුත්‍රයා එක්ක කළ මේ වාදී මජ්ක්‍ධිම නිකායේ චූල සත්‍යක සූත්‍රයේ සඳහන්. මහා උග්‍ර විදියට වාදය පැවැත්වුණා. වාදයේ අවසාන හරියේදී බුදු පියාණන් වහන්සේ මේ සත්‍යක නිගණ්ඨයට ප්‍රකාශ කරනවා. මට පෙනෙනවා දැන් නුඹේ නල්ලෙන් ගැලූ දාදිය උතුරු සළුවත් විනිවිද ගිහිල්ලා ඔන්න බිම වැగిරෙනවා. ඒ උඹට වෙච්ච දේ. මේ බලන්න මාදිය මගේ නැහැ ඇගේ දාදිය මින්දුවක් කියලා බුදු පියාණන් වහන්සේ රන් මන් වූ කය ඒ පිරිස මැද විවෘත කරලා දැක්වුවා කියලා කියනවා. ඉති භගවා තස්මින් පරිසතින් සුවන්න වන්නං කායං විවේ. බුදු පියාණන් වහන්සේ අර මහා වාදයක් කළාට මොකද? කිසිම කැළඹීමක් නැතිව. තමගේ රන්වන් කය පෙන්නුවා. ඒමත් නිසාද උන්වහන්සේ හිතේ දෘෂ්ටි පරාමර්ශනයක් නැහැ. සංහා මාන දිට්ඨි වශයෙන් ඒවායේ බැඳීමක් නැහැ. ඒක නිසා තමයි කොයිතරම් වාදයක මැදදී වුණත් බුදු පියාණන් වහන්සේලා එක විදියටම නිවිලා. ඔන්න ඒ විදිහේ තත්ත්වයකයි තියෙන්නේ විවාද පිළිබඳව. ඒ වගේම තමයි සංඥා පිළිබඳවත්. සංඥා අනුශය වශයෙන්. බුදු පියාණන් වහන්සේලාත් එහෙමයි රහතන් වහන්සේලාත් එහෙමයි. අපි බොහෝ විට කතා කරලා නාම රූපය ගැන. නාම රූප පිළිබඳව හැටියට අපි ප්‍රකාශ කළා. බුදු පියාණන් වහන්සේලාට මේ නාම රූපේ නිසා ඇති වෙන මුලාව නැහැ. මේක පිළිබිඹුවක් බව තේරුම් ගත්තා. ඒකටත් හොඳ ගාථාවක් අපිට සොයා ගන්න පුළුවනි. සුත්ත නිපාතේ සභිය සූත්‍රය. අනුවිච්ච පపంచ නාම රූපං අජ්ජත්තං බහිද්ධාච රෝග මූලං සබ්බ රෝග මූල බන්ධනා පමුත්තෝ අනුවිදිතෝ තාදි පෞද්‍යති පතත්ත. අනුවිච්ච පపంచ නාම රූප. මේ නාම රූපයේ පపంచය. ලෝකයාගේ පపంచය. අර මණිකයේ පිළිබිඹු ගැන එහෙම අපි කතා කළා. ඒ දණ්ඩ උඩින් යන බල්ලාගේ පිළිබිඹු ගැන කතා කළා. එයින් පේනවා මේ නාම රූපයේ පිළිබඳ ලෝකයේ අල්ලගෙන සිටීම පపంచය. අනුවිච්ච පపంచ නාම රූප. බුදු පියාණන් වහන්සේ පపంచ නාම රූපේ හරියට තේරුම් ගත්තා. අධ්‍යාත්මං බහිද්ධාච රෝග මූලං. පුද්ගල సంతානයේ බාහිර ලෝකයේ යම්තාක් ව්‍යාකූල තත්ත්වයක්, ගැටළු තත්ත්වයක්, අහිතකර තත්ත්වයක් කියනවා. ඒ හැම එකකටම ඒ රෝගියට මුල තමයි මේ පపంచ නාම රූපය. සබ්බ රෝග මූල බන්ධනා පමුත්තු. ඒ සියලු රෝග මූලයන්ගේ බන්ධනයෙන් මිදුණා වූ එතනත්තා. අනුවිදිතෝ තාදි. අනුවිදිත. තාදී යයි හැදින්නේ කියන එකයි ඒ ගාථාවේ කියන්නේ. එතකොට මේ සංඥානුසය ගැන විශේෂයෙන් යමක් කියනවා නම්
මෙතෙන්දී අපිට ඉදිරියට ගන්න සිද්ධ වෙනවා මජ්ක්‍ධිම නිකායේ පළමුවෙනිම සූත්‍රය. ඇත්ත වශයෙන් මේ කාලේ මැදුම් සංගිය කියවනම නම් සාමාන්‍යයෙන් ලැබෙන උපදේශය මොකක්ද? පළවෙනි සූත්‍රය අතහැරලා අනිත් ඒවා කියවන්න. ඒක තේරුම් ගන්න බෑ. ඒක අහගෙන හිටිය හාමුදුරුවන්ටත් තේරුන්නේ නැහැ. ඒක නිසා නොසතුටු වුණා. මේක ගැඹුරු සූත්‍රයක්. මේක අවශ්‍ය නැහැ. ඒක හරියට අර හෝඩියේ ඉගෙන ගන්නේ නැතිව අනිත් ඒවා කියවන්න කියනවා වගේ. මක්නිසාද මුළු මහත් බෞද්ධ දර්ශනය පිළිබඳව ඉතාමත්ම වැදගත් මූල ධර්මයක් මේ මජ්ක්‍ධිම නිකායේ මූලපරියාය සූත්‍රය ඇතුළත් වෙනවා. දෘෂ්ටි පිළිබඳ ප්‍රශ්නයට දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේ යම් පමණ වැදගත්ද? එපමණටම සංඥා පිළිබඳ ප්‍රශ්නයට මජ්ක්‍ධිම නිකායේ මූලපරියාය සූත්‍රය වැදගත්. මේ මූලපරියාය සූත්‍රයෙන් වෙන්නුම් කරන්නේ මොකක්ද? මූලපරියාය කියලා කියන්නේ සිතට අරමුණු වන හැම දෙයක්ම. හැම ධර්මාරම්මණයක්ම එක්තරා ආකෘතියකට අනුවයි ලෝකයා තේරුම් ගන්න. ලෝකයා ව්‍යවහාර කරන්නේ. අන්නේ ආකෘතිය හඳුන්වා දීමයි මෙතෙන්දි කරන්නේ. සබ්බ ධම්ම මූල පරියායන් වූ භික්කවේ දේශිස්ථාන කියලායි බුදු පියාණන් වහන්සේ දේශනාව ආරම්භ කළා. මහණෙනි මම නුඹලාට සියලු ධර්මයන්ගේ සියලු ධර්මයන් කියන්නේ සිතට අරමුණු වන දේවල් කිව්වට වරදක් නැහැ. හැම දෙයකම මූල පරියාය, මූල ආකෘතිය, මූල රටාවම දේශනා කරනවා. එතකොට මේ සූත්‍රයේ අඩංගු වන කාරණා අපට පුළුවන් කෙටියෙන් සම්පින්ඩණය කරලා දක්වන්න වෙලාව ඇති පරිදි මේ සූත්‍රයේ සඳහන් වෙනවා සංකල්ප 24ක්. සංකල්ප කිව්වත් කමක් නැහැ, ප්‍රඥප්ති කිව්වත් කමක් නැහැ. ඒවා නිදසුන් හැටියටයි බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. ලෝකයේ ඇතිතා ප්‍රඥප්ති නොවේ, ඒ වායේ නියෝජිතයින් හැටියට ඉදිරිපත් කරන ප්‍රඥප්ති සංකල්ප 24ක්. සංකල්ප 24කුත් ඊළඟට ඒ සංකල්ප පිළිබඳ පුද්ගලයන් 4 දෙනෙක් දක්වන ආකල්ප. පුද්ගලයන් 4 දෙනෙකු ඒ සංකල්ප දිහා බලන ආකාරය, ඒවා ගැන හිතන ආකාරය. ඔන්න ඔය ටිකයි මේ මූලපරියාය සූත්‍රයේ දක්වන්නේ. වෙන දෙයක් නෙවෙයි. එතකොට මොනවද මේ සංකල්ප? පඨවි ආපෝ තේජෝ වායෝ භූතා දේවා පජාපති බ්‍රහ්මා ආභස්සරා සුභකින්නා වේහප්පලා අභිභූ ආකාසනං ඡායතනං විඥානං ඡායතනං ආකින්චඤ්ඤායතනං නේව සංඥානා සංඥායතනං දිත්තං සුතං මුතං විඤ්ඤාතං ඒකත්තං නානත්තං සබ්බං නිබ්බාණං කියන ওই 24. බැලුවහම මේවා කීප පැත්තක්ම නියෝජනය කරන සංකල්ප 24ක්. ඔය එක් එක් සංකල්පය පිළිබඳ පුද්ගලයන් 4 දෙනෙකු බලන ආකාරයයි පෙන්වුම් කරන්නේ. කවුද මේ පුද්ගලයන් 4 දෙනා? පළමුණු පුද්ගල කොට්ටාසය අසුතවා පුතුජනෝ. තව දිගටම විශේෂණ පද තිබුණත් අපිට කියන්න පුළුවනි අසුතවා පුතුජනෝ අසුතවා පෘථග්ජනෝ. අරියාණං අදස්සාවි අරිය ධම්මයකෝ විදෝ ආදී වශයෙන් දක්වනවා. ධර්මයේ නොයසු ධර්මයේ නොහසල අසුතවා පෘථග්ජනෝ පළමුණු කොට්ටාසය. දෙවෙනි කොට්ටාසය සේඛෝ අපත්තමානසු. ශෛක්ෂ පුද්ගලයා. නිවනට තාම පැමිණියේ නැහැ. නමුත් සෝවාන්. ඒ කියන්නේ සෝවාන් ඉඳලා ඉහළට. තාම රහත් වුණේ නැහැ. ශෛක්ෂ පුද්ගලයා කියන්නේ හික්මෙන්න. දෙවෙනි කොටස සෝවාන් ඉඳලා ඉහළට ශෛක්ෂ පුද්ගලයා. තුන්වෙනි පුද්ගලයා භික්ඛු අරහං කීනාසව. කීනාසව රහතන් වහන්සේ. හතරවෙනි පුද්ගලයා තථාගතෝ අරහං සම්මා සම්බුද්ධ. තථාගතයන් වහන්සේ. එතකොට එක අශෘතව පෘථග්ජනයා, දෙක ශෛක්ෂ පුද්ගලයා, තුන රහතන් වහන්සේ, හතර බුදු පියාණන් වහන්සේ. නමුත් මෙතන දීලා තිබෙන ආකල්ප විග්‍රහය අනුව ඇත්ත වශයෙන් පුද්ගලයන් 3 දෙනෙක් හැටියට කෙටි කරලා දක්වන්න පුළුවන්. මක්නිසාද රහතන් වහන්සේගේ ආකල්පයත් තථාගතයන් වහන්සේගේ ආකල්පයත් එකක් හැටියටයි මෙතන පෙන්වු කරලා තියෙන්නේ. පුද්ගලයන් දෙකොටසක් හැටියට දක්වුවට මොකද ආකල්ප වශයෙන් බලනකොට ප්‍රඥප්ති දිහා බලන ආකාරය අනුව සලකනකොට එක විදියටමයි බලන්නේ. ඒක නිසා අපට පුළුවන් දැන් මේ 4 3ක් කරගන්න. දැන් අපි මේ එකින් එක සූත්‍රයේ දක්වලා තිබෙන ආකාරය බලමු. මේ අසුරතවත් පෘථග්ජනයාගේ ලෝක දර්ශනය කුමක්ද? කෙටියෙන් කියතොත් ලෝක දර්ශනය කුමක්ද? පඨවි කියන වචනය ගැන බුදු පියාණන් වහන්සේ මෙන්න මේ විදිහට ප්‍රකාශ කරනවා. අසුරතවත් පෘථග්ජනයා පඨවිතෝ සංජානාති. පඨවිතෝ සංජානතා පඨවින් මඤ්ඤති. පඨවියා මඤ්ඤති. පඨවිතෝ මඤ්ඤති. පඨවින් මේති මඤ්ඤති. පඨවින් අභිනන්දති. තංකේ හේතු අපරිඤ්ඤාතං තස්සාති වදං. මේ පුද්ගලයා ගැන කියන්නේ මේ ටිකයි.
ඒ තැනත්තා පඨවින් සංජානාති. පෘථිවිය හඳුන ගන්නවා. ඊට වැඩි ඉහළ දෙයක් ඒ තැනතර කරන්න බැරි නිසා හඳුන ගන්නවා. අර අඳුරේ අතපත ගන්නවා වගේ. පෘථිවිය හැටියට හඳුන ගන්නවා. පඨවින් පඨවිතෝ සංඥාත්වා පඨවින් මඤ්ඤති. අන්න ඊළඟට මඤ්ඤණා කියලා දෙයක් ඇති කර ගන්නවා. මඤ්ඤණා කියන එකට අපි සිංහල වචනයක් කිට්ටු කර ගන්නවා නම් සමහර විට කියන්න පුළුවන් හිතා ගැනීමක් කියලා. හිතා ගැනීම කියන එක අපි සාමාන්‍යයෙන් උපමාවක් දෙනකොටත් එක්තරා හිතා ගැනීමක් කරනවා. නමුත් මෙතන මේ කියන හිතා ගැනීම මුළු හිතෙන්ම කරන හිතා ගැනීම. මඤ්ඤණාව. ඒක තණ්හා මාන දිට්ඨිය අනුව මුලාවෙන් කෙරෙන එක්තරා හිතවිලි ක්‍රමයක්. එතකොට පඨවින් පඨවිතෝ සංඥාත්වා පෘථිවිය හැටියට තමාගේ සංඥාවෙන් තේරුම් අරගෙන පෘථිවිය පිළිබඳව මඤ්ඤණාවක් ඇති කරනවා. පඨවින් මඤ්ඤති. පෘථිවිය යයි කියලා මඤ්ඤණා කරනවා. ඊළඟට පඨවියා මඤ්ඤති. පඨවියා කියලා කියන්නේ පෘථිවියෙහි ආධාර විභක්තිය. සත්‍යනේ. පෘථිවිය කියලා කල්පනා කරනවා. ඊළඟට පඨවිතෝ මඤ්ඤති. පෘථිවියෙන් කියන ඒ සංකල්පෙකුත් හදා ගන්නවා. පඨවින් නේති මඤ්ඤති. පෘථිවිය මගේ කියලා කල්පනා කරනවා. අන්තිමට කියනවා පඨවින් අභිනන්දති. පඨවින් කියන සංකල්පය පිළිබඳව සතුටු වෙනවා. තංකිස හේතු. ඊට හේතුව කුමක්ද? අපරිඥාතං පස්සාති. ඒතනත්තා කාරණේ හරියට පිළිසිඳ දැනගත්තේ නැති නිසායි එහෙම වෙන්නේ. අපි මේ විදිහට එකින් එක දක්වලා විස්තර කරමු. දෙවෙනි පුද්ගලයා පිළිබඳව ඊළඟට කියනවා. ඒ කියන්නේ සේඛ ශෛක්ෂ පුද්ගලයා. සෝවාන් ඉඳලා ඉහළට. ඒ පුද්ගලයා ගැන විශේෂයෙන් සඳහන් වෙනවා මෙහෙම. පඨවින් පඨවිතෝ අභිජානාති. පඨවින් පඨවිතෝ අභිඥාය. පඨවින් මාමඤ්ඤ. පඨවියා මාමඤ්ඤ. පඨවිතෝ මාමඤ්ඤ. පඨවින් මේති මාමඤ්ඤ. පඨවින් මා අභිනන්ති. සංකේසේතු. පරිඤ්ඤේයත් අස්සාති වදා. මේ ශෛක්ෂ පුද්ගලයා පිළිබඳව සඳහන් වෙන්නේ ඒ තැනත්තා සංඥා වශයෙන් නොවේ දැනගන්නේ. පඨවින් අභිජානාති. පෘථිවිය වශයෙන් විශිෂ්ට ඥාණයෙන් දැනගෙන පඨවින් මාමඤ්ඤ. එතන අමුතුම ප්‍රයෝගයක් තියෙනවා. මාමඤ්ඤ කියන එක අටුවාවේ තෝරන්නේ එක්තරා විදිහකට. නමුත් අපිට එතෙන්දිත් යම් කිසි දෙයක් කියන්න සිද්ධ වෙනවා. අටුවාවේ එක තෝරන්නේ මඤ්ඤතිති මඤ්ඤි. මඤ්ඤති කියන එකට දෙන වෙන වචනයක් හැටියට. නමුත් මෙතන මේ මාමඤ්ඤ කියලා කියන්නේ ප්‍රතිෂේධාර්ථය. වැළැක්වීම අර්ථයක් මෙතන තිබෙනවා. මඤ්ඤණා කරන්න එපා කියන එකක් මෙතනින් හැදෙන්නේ. එහෙම නැතිව මේක අටුවාවේ කියන්න වගේ අඩාල තත්ත්වයක් නෙවෙයි. අටුවාවේ කියන්නේ මේ ශාක්ෂ පුද්ගලයා තුළ පඨවියේ තත්ත්වය පිළිබඳ විශිෂ්ට ඥානයක් තිබෙන නිසා. ඒ තැනට තුළ දෘෂ්ටි මඤ්ඤණා නැත. තණ්හා මාන මඤ්ඤණා තිබෙන නිසා ඒ තැනත්තා පිළිබඳව මඤ්ඤණා තිබෙනවයි කියා හෝ නැtei කියා හෝ කියන්න බැරි විදිහේ තත්ත්වයක් තිබෙනවයි. අන්න ඒ නිසා මෙතන මාමඤ්ඤ කියලා පදයක් යොදලා තිබෙනවා කියලා. නමුත් මෙතන මාමඤ්ඤ කියන එකෙන් අපට ගන්න තියෙන්නේ මඤ්ඤණා නොකළ යුතුයි කියන එක. මඤ්ඤණා නොපැවැත්විය යුතුයි කියන එක. මේ මාමඤ්ඤ කියන එක මේ අර්ථයෙන් මේ දෙන තවත් තැනක් තියෙනවා. අපි අර කලින් අවස්ථාවක සඳහන් කළා. සරියුත් ස්වාමීන් වහන්සේ සමිති ස්වාමීන් වහන්සේ සමග කළ ප්‍රශ්නෝත්තර ධර්ම සාකච්ඡාවක් අවසන් වෙන්නේ. මේ සාකච්ඡාවේ පිළිතුරු වලට සාදු සාදු කියලා සරියුත් ස්වාමීන් වහන්සේ අනුමත කරලා ඉවරලා කියනවා. තේනෙච්ච මාමඤ්ඤ කියලා. මේ ඔක්කොම හරි. හැබැයි මඤ්ඤණ ඇති කරගන්න එපා කියලා. අන්න ඒ විදිහට මඤ්ඤණ ඇති කරගන්න එපා කියන අදහසයි මෙතනින් ගන්න තියෙන්නේ. එතකොට පඨවින් මාමඤ්ඤී පෘථිවියයි මඤ්ඤණ ඇති කර ගැනීමෙන් වැළකීමට යම් කිසි එක්මීමක් උත්සාහයක් යෙතනට කරනවා. ඒ බවයි මේ සූත්‍රයෙන් හඟවන්නේ. ඒ වගේම පඨවියා මාමඤ්ඤී
පෘථිවියෙහි තියෙන ඒ අදහස පිළිබඳව මඤ්ඤණා ඇති කර නොගැනීමට ඒ තැනට උත්සාහයක් ගන්නවා. පෘථිවියෙන් කියන අදහස ඒ පුද්ගලයාට ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ පිළිබඳ මඤ්ඤණා නොකරන්න හික්මෙනවා. පෘථිවිය මගේ කියන හැඟීමක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ නිසා ඇති වෙන මඤ්ඤණාවෙන් වැළකීමට උත්සාහ කරනවා. පෘථිවිය පිළිබඳව මා අභිනන්දි. ඒ ඇති වෙන සතුටක් නැති කිරීමට ඒ තැනට උත්සාහ කරනවා. මක් නිසාද? ඒකට හේතුව තියෙන්නේ කියන්නේ පරිඤ්ඤයයක් තස්සාති වනා. ඒ තැනත්තා විසින් පිරිසිදු දත යුතු නිසා. පිරිසිදු දැනීමක් තව ඉදිරියට තියෙනවා. ඒ වෙනුවෙන් හික්මෙනවා. අන්න ඒ නිසායි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුනි, මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.